समन्ता चක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අඤ්ඤාහි ලාභූපනිසාඤ්ඤා නිබ්බානගාමිනී එවමෙතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකා සක්ඛාරං නාබිනන්දෙය්‍ය විවේක මනෝබ්‍රූහයේති. ධර්ම දක්ෂිනා සද්ධර්ම දේශනා මාලාවේ අධර්මානුශාසනාව සඳහා සදහැවර අනුග්‍රහක දායකත්වයෙන් දරනු ලබන්නේ මෙත්සුකි මිත්‍රාකර්ෂා දියණියගේ දෙමව්පියන් විසින්. සද්ධාකාමී ශ්‍රාවක පින්වතුනි පින්වතියනි, ඔබ මෙබඳු මාධ්‍යයක් තෝරා ගනු ලබන්නේ ධර්ම ශ්‍රවණය සඳහා දිනෙන් දින ක්‍රමක්‍රමයෙන් ඔබගේ ධර්මයේ පිළිබඳ අවබෝධය පුළුල් කර ගැනීම සඳහා, වගේම නිරවුල් කර ගැනීම සඳහා, නිවැරදිව ඉලක්කයට යා හැකි මඟ පිළිබඳව තෝරා ගැනීම සඳහා පසුගිය මාස කිහිපය තුළ අපි සරල ධර්ම දේශනා කරමින් මේ පිළිබඳ යම් යම් කරුණු පැහැදිලි කිරීම කරනු ලැබුවත් ඊතරම් ගැඹුරු දේශනා අප විසින් දේශනා නොකළ බව අපම දන්නවා. දැන් ඔබට යම්කිසි පසුබිමක් සැකසී ඇත්තේ අපි කල්පනා කරන බැවින් දැන් කල්පනා කරනවා මීටත් එහාට මේ මඟ පිළිබඳව පැහැදිලි කරන්නට. එසදා ධම්මපදයේ ගාථාවක් මම උදව් උපකාර කරගත්තා. මෙහි සඳහන් අර්ථය ඔබේ අර්ථයට වඩා බුදුන් වහන්සේ වදාළ අර්ථය දක්වා ගැඹුරට ගෙනියන එකයි මගේ බලාපොරොත්තුව. දැන් ඔය අඤ්ඤාහි ලාභූපනිසා කියන කියන්නේ ලාභ ලබන මඟ එක මඟක් කියන එක. ලාභයට උපනිශ්‍ර වෙන මඟ. අඤ්ඤා නිබ්බානගාමිනින් කියන්නේ නිවන් මඟ තව එකක් කියන එක. දැන් මේක මෙහෙම සිංහලට පරිවර්තනය කරලා තිබූ පමණින් තොරතුරු දැනගන්න නැතුව කල්පනා කළොත් එහෙම ඔබ කල්පනා කරන්නේ සාමාන්‍යයෙන් ලාභ කියන එක ආර්ථික වාසි කියන එක. වෙළඳ ව්‍යාපාරයක ලාභ කියන එක. එහෙමනේ අපි ලාභය හුරු වෙලා තියෙන ලාභයි කියලා වෙළඳ පොළ විකුණපුවාමත් එහෙමයි. එතකොට ඒක එකක් නිවන් මඟ තව එකක් වහම එහෙනම් ලාභ උපයන්න බැරි වෙනවා කියලා හිතන්න පුළුවන්. ලාභ නම් ව්‍යාපාරයක් කරන්න බැරි වෙනවායි කියලා. නමුත් මේ අර්ථයෙන් නෙමෙයි මේක ඉදලා තියෙන්නේ කියන එක හොඳින් තේරුම් ගන්න. මේ ලාභ පදය ආර්ථික වශයෙන් ලැබෙනා වූ වාසිය සඳහා පාලියෙන් සිංහලට ඇවිදින් යොදාගත්ත සරල අර්ථයක් පමණයි. නමුත් පාලියේ ලාභ යෙදනු ලබන්නේ ඊට වඩා ගැඹුරු අර්ථ සඳහාත් යෙදී පවතිනවා. දැන් බලන්න පුබ්බනිමිති සූත්‍රයේ සඳහන් වෙනවා සුලද්ද ලාභං ලබ කියලා. මනාවු ලාභය ලබන්න ඕනේ, ඉහළම ලාභය ලබන්න කියලා තියෙනවා. ඒ ලාභය කියලා තියෙන්නේ භෝයිතෝ ගන්තා සුගතින් ගච්ඡ. ඔබ මෙයින් ගිහිල්ලා සුගතියට යන්න. දෙවියන්ට මේ කියන්නේ හින්තුත් වෙලා සුගතියට යන්න. සුගතිය කියන්නේ මනුස්ස ලෝකය. සදහම් හමු වීමට තමයි සුලද්ද ලාභය කියලා තියෙන්නේ. එතකොට සමහර වෙලාවට ආනන්ද හාමුදුරුවෝ වගේ අය පවා ඇසුර ලැබීම පවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි ඔබට විශාල ලාභයක්. අර ලාභයක් කියන එකේ තේරුම එතකොට ආර්ථික වාසිය කියන එකම නෙමෙයි එකෙන් කියවෙන්නේ. වාසියක්, යහපතක් කියන අර්ථය. අනේ වගේ මේ වචනවල අර්ථය එක අර්ථයක් ගන්නෙ නැහැ. අපිට අදාළ කරුණු පැහැදිලි කිරීම හොඳයි උදා ගන්න වෙනවා. ඒ අනුව මේ ලාභ ලබන මඟ කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරන්නම්. මින් පෙළ ධර්ම දේශනාවලදී අපි මේක පැහැදිලි කරලා තිබෙනවා මේ මිනිසාට කරන ක්‍රියාකාරකම් වලට විපාක හම්බ වෙනවා. ඒකට කර්ම විපාක කියලා කියනවායි කියලා. මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් වල හේතු චිත්තාභ්‍යන්තරේ ඉතුරු වෙනා පුහුදුන් අය තුල මේ හේතු ඉතුරු වීමට නම් කරනු ලබනවා පින් සිද්ධ වීම,
පව් සිද්ධ වීම, ධ්‍යාන කුසල් සිද්ධ වීම කියලා. එතකොට ඒ ඉතුරුන නිසා අපහු විපාක වාරයක් ලැබෙනවා. මේකට කියනවා පාලියෙන් කන්නම් කන්න විපාකම්, පාප කර්ම සහ දුක් විපාක, සුක්ඛං සුක්ඛ විපාකම්, පුණ්‍ය කර්ම සහ සැප විපාක, කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකම්. පව්පින් කලමේ කළොත් කලවම් විපාක. අන්නේ ඒක තමයි ලැබීම, ලාභ කියන එකේ තේරුම මෙතන ගත්තාම. යම්කිසි පුද්ගලයෙක් පෘථග්ජන මට්ටමේදී මේ විදිහට චේතනාව මුල් කොටගෙන කර්ම රැස් කළොත් ඒක හේතුව නැත්තම් බීජයයි. ඒක මෙලෝ වශයෙන් ලැබෙන එකට කියනවා ප්‍රවෘත්ති විපාක කියලා. පරලෝ වශයෙන් ලැබෙන එකට ප්‍රතිසන්දි විපාක කියලා කියනවා. තව ඉතින් ditta ධම්ම උපවාජ්‍ය අපරාපරිය අහෝසි කියන වචන හතරක අර්ථ පොත්වල උගන්වලා නම් තිබෙනවා ලරුවන්ට. නමුත් ඒක නිවැරදි නෑ. ඊට වඩා ගැඹුරින් හොයා ගන්න වෙනවා ඒක. ඒක තවමත් අපි කල් තියා දැම්ම පැහැදිලි කරන්න නැතුව ඉස්සරහට කරමු. මොකද මේ ජීවිතේ එකක් වශයෙන් අරගෙන තමයි අරුත් පැහැදිලි කරලා තිබෙන්නේ. පටිච්චසම්පාදේ පැහැදිලි කරලා තියෙන්නේ ජීවිතේ එකක් වශයෙන් අරගෙන ජීවිත තුනක් සම්බන්ධ කරලා. මේවා සදොස්. මේවා ගැඹුරු තැන් විග්‍රහ කරන්න බෑ. ඔබට ධර්මයේ වැටහෙනකොට මේ කොටස් අපි පැහැදිලි කරන්න කල්පනා කරනවා ඊට වඩා හොඳට. ඒ නිසා අපි ඒක හතරාකාරයේ ගන්න නැතුව ඉහාත්ම සහ අහිලෞකික පාරිලෞකික වශයෙන් ගනිමු. මෙලෝ වශයෙන් ගත්තාම ප්‍රවෘත්ති විපාක, පරලෝ වශයෙන් ගත්තාම ප්‍රතිසන්දි විපාක කියලා. අන්න එතකොට ලාභනේ අර ලැබෙනවා. රජකම් කෙරුවත් කලකම් ඵලදේ කියලා කියමනක් තියෙනවා. අන්න ඒ වගේ කර්ම රැස් කරාම විපාක ලැබෙනවා. එතකොට විපාක ලබන්න මොකද කරන්න ඕන? විපාක ලබන්න මරණින් මතු මිනිසුන් අතර, දෙවියන් අතර, බ්‍රහ්ම ලෝකයේ, සතර අපායේ උපදින්න වෙනවා. යම් කිසි කර්මයක් කර්ම රැස් කළොත් ඒකට විපාක ලබන්න නම් සසර උපදින්න වෙනවා. අන්න එතකොට මේ බුදු සමය තුල උගන්වන එක කරුණක් තමයි මේ අනන්ත සත්වයා පෘථග්ජනයින් වශයෙන් කර්ම රැස් කරමින් සසරේ පවෙන් පිනෙන් ධානයෙන් පරලෝ යමින් නැවත උපත පුනර්භවය ලැබින් සසර දිගු ගමනක් යන බව. ඒ දිගු ගමන ඔබට තව ටිකක් මම පැහැදිලි කරන්නම්. යමෙකු ජීවිතයේ පාප කර්මයේ වැඩිපුර කළොත් ඔහුගේ පාපයෙන් සිත පිරී යාම නිසා ජීවිතෙන් එහා පැත්තට ඔහුට පාපගාමී වෙන්න සිද්ධ වෙනවා. ජීවිතේ ඔබ පිළිගන්න ආකාරයේ යහපත් ක්‍රියාකාරකම් වැඩි වෙලා ජීවිතේ පුණ්‍යගාමී වුණොත් ඔබට පුණ්‍යගාමී වෙන්න සිද්ධ වෙනවා. පව්පින් කලමේ කළොත් කලමේ අනාගතය සකස් වෙනවා. ඒ වගේම තව එකක් එකට එකතු වෙලා තියෙනවා ධානගාමී කියලා. ලෞකික ධාන කොටස එකතු කරගත්තොත් ඒ ධානයෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා. ගාමී කියන එකේ තේරුම එතකොට ගමන් කරන්න සිද්ධ වෙනවා. එතකොට සසරේ ගමන් කරන්න සිද්ධ වෙන එකට කියන්නේ කර්ම විපාක කියලා. අපි ඒක කර්ම කියන වචනෙට පව් කියන අර්ථය යොදාගෙන තිබුණාට බුදු සමයක උගන්වලා තිබෙන්නේ පාපත් කර්ම, පුණ්‍යත් කර්ම, ධානත් කර්ම. එතකොට ඒවට විපාක ලැබෙන මග එකක්. සංසාරේ විපාක ලැබෙන මග එකක්. අන්න අපි මෙතන ගැඹුරින් තේරුම් ගන්නේ නැතිව මේ විපාක ලැබෙන එකේ දුක් විපාක ලැබෙන එක නම් හොඳ නැහැ, සැප විපාක ලැබෙන එක හොඳයි කියන සීමාවකට කොටු වුණ සමාජයක් තමයි වර්තමාන සමාජයේ පවතින සියවස් ගණනාවක් තිස්සේ. ඒක පරම සත්‍ය වශයෙන් පිළි අරගෙන තිබෙනවා. ලබාගත් ජීවිතයේ බොහෝ පින් රැස් කිරීම තුළ මීට වඩා සැපවත් ජීවිතයක් මතු ජීවිතේ ලැබෙනවායි කියන එක කල්පනා කරලා පිනට නැඹුරු වෙන අය ඉන්නවා. එතකොට ඒ පින ආත්මාර්ථකාමී වෙලා අන් අයගේ යහපත සඳහා කරන පරිත්‍යාගයක් වෙනකොට Tamanට ලබන්න දෙන අය බවට පත් වෙලා. මම සාමාන්‍යයෙන් කියන වචනක් තියෙනවට තේරුම් ගන්න පුළුවන් නම් දුන්නම ලැබෙනවා, ලබන්න දෙනවා කියන්නේ දෙකක් එකක් නෙමෙයි. දැන් යම්කිසි පුද්ගලයෙක් Tamanට යම්කිසි අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැතුව පරෝපකාරය කළොත් එතකොට ඒක ඒ ලබන පුද්ගලයාගේ යහපත සඳහා කරපු උදව්වක්, උපකාරයක්, අනුග්‍රහයක්. එතකොට ඒක දුන්නා. නමුත් හොඳ හිතින් කළ නිසා මනසාචේ පසන්නේන වාසුතිවා කරොත්වා තතොනං සුඛාන් වේති. ඔහු පිටපස්සෙන් ඉහාත්ම සහ පරලෝ වශයෙන් සුඛ එනවා. ඒක දුන්නම ලැබෙන එක. නමුත් ඕක ඉගෙනගෙන මේ ටිකක් දුන්නාම මුගක් ලැබෙනවා කියලා කල්පනා කරලා සමාජයේ කෙරෙහි කරුණාවක්, දයාවක්, අනුකම්පාවක් නැතුව Taman සතු දේවල් ලබන සැරේට මීට වඩා හුඟක් ලබන්න දෙන්න ගියාපම ඒකේ චේතනාව අරක නෙවෙයි. අරක පරාර්ථකාමී චේතනාව, මේක ආත්මාර්ථකාමී චේතනාව. මේකේ මිනිසාගේ දුක පිළිබඳ කල්පනාවක් නැහැ. දුන්නාමලු ලැබෙන්නේ කියලා ලබන්න දෙන්න පටන් ගන්නවා. ඒ කොයි ආකාරයෙන්වත් කවකනේ සමාජයට හුරු වෙලා තිබෙන්නේ මේ සංසාරයේ ආයුර්ණ සැපවල තමයි ලබන්න තියෙන ලොකුම සැප මේක ලැබෙන්නේ දාන සීලවල යෙදුනහම කියලා. මෙන්න මෙතන නතර වෙලා අපි ලබන මගේ ඉන්නේ.
පෘථග්ජන කියන සමාජයේ එතකොට ලබන මග. බුදුන් වහන්සේ වදාරනවා අඤ්ඤාහි ලාභෝපනිසා ලබන මග එකක්. දැන් ඔබ මොනවා ලබන මගේද ඉන්නේ? ඔබ සුරාව සූදු දුරාචාරය හොරකම අල්ලස පීඩාව ආදී දේවල් කරන කෙනෙක් නම් ඔබ දුක් විපාක ලබන මගේ. ඔබ දානයේ සීලේ පරිත්‍යාගයේ පරෝපකාරී වැනි ක්‍රියාකාරකම් වල නිරත වෙන කෙනෙක් නම් ඔබ ලෞකික සැප ලබන මගේ. ඔබ කෙලෙස් යටපත් කරන ලෞකික ධානලාභ වගත්ත කෙනෙක් නම් ඔබ පරලෝක වශයෙන් ධානසුව ලබන මගේ. ඔබ පව එක දවසකට පව සහ තව දවසකට පින් කරමින් ඉන්නවා නම් පව පින් දෙකම තුල පවෙන් පරලෝකස් පින් විපාක ලබන්න පුළුවන් වෙන විපාක දෙකම ලබන මගේ. දැන් මම දකින්නේ මේ ඔක්කොම අඤ්ඤාහි ලාභූපනිසමෙන් ලබන මග. දැන් ඊළඟ පදේ ගත්තාම අඤ්ඤා නිබ්බාන ගාමිනින් නිවන් මග වෙන එකක් නේද? ලබන මගේ ගිහින් කවදාවත් නිවන් මග ලබන්න බෑ කියලා මේ සමාජයේ එක එක්කෙනාවත් තේරුම් ගන්නවද? ඒකෙන් වරද්ද ගන්න නරකයි. යහපත් දේවල් කරන්න එපා කියන එක අපි හැමදාමත් කියනවා. යහපත් දේවල් කරන්න එපා කියන්නේ නැහැ අපි. ලබන මග නිවන් මග නෙමෙයි කියලා එහෙනම් පින් කරන්න එපාද කියලා අපෙන් අහන්න එපා. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තුළ තියෙන සමන්සන්තක ධනය සුරාවට සූදුවට දුරාචාරයට යොදන්න කියලා නෙවෙයි. තමන්ට තමන්ගේ බිරිඳට දරුවන්ට සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට ගමට රටට ශාසනයට. අර ඒක තහනම් කරලා නෑනේ. ඒක චේතනාව පිරිසුදු නම් මේකට අදාළ සංසාර ගමන විපාක වාරයේ ප්‍රාර්ථනා කළත් නැතත් ලැබෙනවා. මම මේ සඳහා සමාජයට පැහැදිලි කරන කරුණකුත් තිබෙනවා. ඔය පව් කරන අය මට මේකට විපාක ලැබියන් කියලා ඉල්ලලා හැම පව් කරන්නේ නැහනේ කවුරුත්. ගැලවෙන්න හම් වෙන්නේ නැහනේ. සම්පදේ මුලින්ම තියෙන චක්කුපාල හාමුදුරුවන්ගේ කතාවේ පෙන්නන චක්කුපාල හාමුදුරුවන්ගේ දැස් සඳ වෙනවා රහත් වීමත් සමග. අතීත හේතු හේලා අහපුවාම බුදුන් වහන්සේ වදාහරනවා දුෂ්ට චේතනාවකින් යුක්තව කාන්තාවගේ ඇස් සඳ කිරීම කියලා. ඇස් සඳ කරන්න බෙහෙත් දීම. එතකොට මේ ඇස් සඳ කරන්න බෙහෙත් දීලා මට සංසාරේ කවදා හරි ඇස් සඳ වෙයන් කියලා ඉල්ලුවේ නැහනේ. අර හේතුඵලය අර ලබන මග. එහෙනම් ලබන මග දුක් විපාක ලබන මග, සැප විපාක ලබන මග, ධාන විපාක ලබන මග, සංසාරේ ත්‍රිවිධාකාරී විපාක ලබන මග කර්ම විපාක න්‍යායයි. තේරුම් ගන්න ඕනේ ඒකේ පව්කම් වැරදි පින්කම් හොඳයි කියන එක. ඒක නවත්තන්න අවශ්‍ය නැහැ. ධාන කර්ම සඳහා ධර්මයේ නොදැන මහන්සි වෙන්න ඕනෙත් නැහැ මම කියන මට තේරෙන ආකාරය නා. මොකද ධර්මයේ තේරුම් ගත්තාම ලැබෙන ධාන සහ ධර්මයේ තේරුම් ගත්තේ නැතුවම ලැබෙන ධාන එකක් නෙවෙයි දෙකක් කියන කාරණාව. එතකොට ඒ දෙකෙන් අර ලෞකිකයක බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට ලෝකයා ලබාන හිටියා. ඒ නිසා ඒ ගැන පොතපත සඳහන් වෙනවා. නමුත් පිටකෝපදේශයේ වැනි එහෙම නැත්නම් එබඳු එදා පහළ වුණා වූ ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කළා වූ කතුවරුන් මේ පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා. ධානං විරාගෝ තානි ද්විදානි කියලා. මේ ධාන වර්ග විරාගිකයි තමයි කෙලස් නෑ ඒකේ. නමුත් ඒක ආකාර දෙකකින් කියලා පෙන්නලා තිබෙනවා. එකක් බොජ්ජංග සම්පයුක්තානි එකක් බොජ්ජංග විප්‍රයුක්තානි. එතකොට පිටින් යන එක බොජ්ජංග රහිත කෙලෙස් යටවීමෙන් ලැබෙන සංසුන් බවක් ඒක පිරිහෙන ධානය. ධර්ම මාර්ගයේ යනකොට බොජ්ජංග වැඩිමෙන් ලැබෙන මගක් ඒක කෙලෙස් නැසෙන මග ඒක ලෝකෝත්තර මාර්ගය. ආර්ය මාර්ගය. එතකොට ඒ පිළිබඳ ඊළඟ වචනේ සඳහන් කරලා තිබෙන්නේ බොජ්ජංග විප්‍රයුක්තානි බාහිරකානි බොජ්ජංග රහිත එක සසුනින් බාහිරයි. සිවුරු පොරවන් හිටියත් උපාසක උපාසිකා කිව්වත් අනුගමනයේ ප්‍රතිපදාව අත්කිලමතාන යෝගීන් නම් අර සසුන කියන්නේ සිවුරු පොරවන් ඉන්න එකට නෙමෙයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීමෙන් පරිබාහිරයි. බොජ්ජංග සම්පයුක්තානේ ආර්ය පුද්ගලානි. අන්න බොජ්ජංග සහිත ධානය තියෙන සෝවාන් වලින් එහා පැත්තට ආර්ය පුද්ගලයින්ට. මේ දෙක මනවින් වටහා ගත්තයි මේ සමාජීය ඊට අඩුයි. අහන අය තුල තවා දේශකින් වහන්සේලා තුල පවා එනවා මේ දෙක එකක් කියලායි උගන්වන්නේ. ඒ නිසා ඒ පව් විපාක ලබා අපාය යන මගත් ලාභ ලබන මග. පින් විපාක කොට මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින මගත් ලාභ ලබන මග. ධාන වඩාගෙන කෙලෙස් යටපත් කරගෙන මාර්ගඵල නොලබා රූපී අරූපී බඹතල උපදින එකත් ලාභ ලබන මග. අන්න අඤ්ඤාහි ලාභූපනිසා කියන්නේ සසර ඇවිදින මග එකක්. සසරින් නිදහස් වෙන මග දන්නේ නැති සමාජයක සසර ඇවිදින මගේ හොඳ එක කරන්න කියලා බොහෝ කල් උගන්වා තිබෙන මෙයින් එය මිනිසාගේ පරම සත්‍ය බවට උන්පත් කරන් තිබෙනවා. ඒක පරම සත්‍ය නෙවෙයි නමුත් මිනිසා ඒක අදහනු ලබනවා පරම සත්‍ය වශයෙන්. ඒ අර අඤ්ඤා නිබ්බාන ගාමිනින් කියන පදයට අදාළ අරුත යටපත් වී බැවින් හෙලි නොවූ බැවින්. ඒ නිසා අපේ බොහෝ දෙනා කල්පනා කරනවා මේ ලාභ ලබන මගේ ගිහින් අනාගතයේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා නිවන් මඟ පාදා ගන්නට.
එහෙම ප්‍රාර්ථනා කරන අය ඕන තරම් ඉන්නවා. දැන් ඒකේ තියෙන සදොස් බව කුමක්ද? අනේ ඔබේ අවධානය ලක් කරන්න. මේ ගෞතම බුදු සසුන ගෞතම බුදුරු හෙළි කරවලා වූ සදහම් ජීවිත පරිත්‍යාගයෙන් රැකගනා වූ සදහම් ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් පවතින ථෙරවාදී සසුන. ඔබට නොවැටහුණාට අනාගත බුදුවරයෙක් හෙළි කරන්නෙත් එදාට භාෂාවෙන් මේ දේම තමයි. තවත් විදිහකින් කියනවා නම් අනාගත බුදුරු පැහැදිලි කරන්නේ සත්‍යය දුකට පත්වන්නේ සංසාරයේ පමාව නිසා උන්වහන්සේලා වදාළ පරිදි නොපමාවෙන්න. ඔබ මේ කරන්නේ ගෞතම සසුන තුළ පමාවෙමින් ඉඳ අනාගත බුදුන් වහන්සේගේ ශාසනයක් තුළ නොපමාව ප්‍රාර්ථනා කරන එක. ඔබ නොදැන මෙතන ඉන්නවා නම් මේකෙන් කරන්නේ මෙන්න මේකයි. ඔබට වැටහෙන්නේ නැද්ද ඔබ ගෞතම බුදුන් වහන්සේට අපහාස කරන බව? ඇයි ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයේ පමාව අවලංගුද? නොපමාව අවලංගුද? පමාව නෙවෙයි. ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයේත් නොපමාව අවලංගු වෙන්න බෑ. අනේ ඉහාත්ම වශයෙන්ම නොපමාව හොයාගන්න. මොකද සමාජය දන්නේ නැති වුණාට අනාගත බුදුහාරයෙක්ගේ සසුන දක්වා යම් කෙනෙක් යන්න ප්‍රාර්ථනා කරනවා නම් දෙවියන් අතර හරි මිනිසුන් අතර හරි ඒක සසරේ පමාවක්. ඒක බුදුවරුන් වදාලා වූ මග අනුගමනය නොකිරීමක්, තේරුම් නොගැනීමක්, වටහා නොගැනීමක්. අන්න මේ තේරුම් ගන්න ඕන මේ සමාජයේ. අඤ්ඤාහි ලාභුපනිසා කියන වචනෙන් පෙන්වන්නා වූ ලබන මග තුල අපි හිර වෙලා. ඒ ලබන මගෙන් ලබන්න පුළුවන් සැපතක් තියෙනවා. දුක් විපාක නම් අපි කැමති නැහැ කියමුකෝ. චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝසු කම්බලං. gedara hitiyat මහානකමේ හිටියත් දෙවියන් අතර හිටියත් මේ ලෞකික සුඛය කියන කාරණා සතර ආකාර සුඛය මේ ලබන මගේදී පුණ්‍ය විපාක වශයෙන් ලැබෙනවා. ලබන මගේදී පාප කර්මයට දුක් විපාක වශයෙන් ලැබෙනවා. ලබන මගේදී ධාන කර්මයට ධාන විපාක වශයෙන් ලැබෙනවා. නමුත් ලැබෙන්න සසර ඉස්සරහට හදන්න ඕනේ. සසරේ ඇවිදින්න වෙනවා. නමුත් බුදුවරු අපට ඇති සැපේ සසරින් මිදීමය. මේ ජීවිතයේ දුක් කෙලවර කරගන්නේය. ඉහාත්ම වශයෙන්ම දුක් කෙලවර කර ගැනීම නම් වූ සදහම් මාවතක් දේශනා කරලා තිබෙනා වූ බුදු සසුනක 100%ක්ම අනාගත බුදුවරයා ප්‍රාර්ථනා කරනවා නම් එහෙනම් ඉතින් බුදු සසුන විනාශ වෙලා ගිහින් ඉවරයි කියලා තමයි කියන්න තියෙන්නේ. බුදු සසුනක් නෑ ඊට පස්සේ කියන එක. එහෙම වෙන්න බෑ. එහෙම 100%ක් ඇත්තෙත් නැහැ. නමුත් 100 සංඛ්‍යාවෙන් බහුතරය අනාගත බුදුන් ප්‍රාර්ථනා කරන්නෙක් බවට පත් වී හිටියේ බවට සාක්ෂි අපට තිබෙනවා අපේ ළමා කාලය තුල, දරුණු කාලය තුල. අද එහෙම වෙන්න පුළුවන්. තවදුරටත් බහුතරය ජීවිතය තුළ නිවන සැනසීම අපේක්ෂා කරන්නන් බවට පත් වෙන තරමට තමයි රටක් හරියන්නේ, රටක් දියුණු වෙන්නේ සහ ඒ ප්‍රතිඵල මිනිස් සමාජයට ලැබෙන්නේ. එතකොට මේ නිවීම කියන වචනේ ඊළඟට ගන්න වෙනවා. අඤ්ඤා නිබ්බාන ගාමිනින්. නිවන් මඟ වෙන එකක් කියලානේ කියන්නේ. දැන් නිවන් මඟක හැම වෙතත් නිවන් කුමක්ද කියලා තේරුම් ගන්න වෙනවා. බොහෝ දිනාට වැරදිලා තින් තැනක් එතන. මරුණාම ලැබෙන දෙයක්, අනාගත බුදුන් වහන්සේගේ කාලේ ලැබෙන දෙයක්, පණ පිටින්ම මේ කයත් එක්කලා යන්න පුළුවන් තැනක් ආදී වශයෙන් තමයි කෙනෙක් කල්පනා කරන්නේ. තමන් ඉන්නවා, තමන්ට නිවනක් ලැබෙනවා කියන එක. ඒ උපකල්පනේ වැරදි, සාවද්‍යයි. තමන් කියන්නේ කයට නම් කය පොළොවට පස් වෙනවා මොන ආගමකවත්. වෛතරින් එහාට කයට ලැබෙන දෙයක් නැහැනේ. දැන් ඔබ ඔය සැප දුක දෙක විඳින වෙලාවට කයට දෙක දැබෙන්නේ. සිහි නැති වෙන කයකට එන්නත් කළත්, තුවාලයක් කළත් රිදෙන්නේ නැහැ. කයට නෙමෙයි දැනෙන්නේ සිතට. ඒකෙන් කියන්නේ. පස්දර උදව්වෙන් හෝ මනෝද්වාරයේ උදව්වෙන් කය උදව් වුණාට කය ප්‍රසාද පිහිටලා තිබෙනවා, දැනෙන්නේ සිතට. සිතට දැනෙනවා ලෝකේ ජීවත් වෙනකොට දුක. ජීවත් වෙන්න ගිහින් පෘථග්ජන පුද්ගලයාට සැප ටිකක් ලැබෙනකොට ඔහුට අදාළ පෘථග්ජන භාවය තුළ සැප වෙනුවට දුක් හුඟක් ලබන්න සිද්ධ වෙනවා. දැන් ඒක දැලෙමින සිතට. අන්න මේ සිතට ලැබෙන්නා වූ මීට වඩා උත්තරීතර සැනසීමට ලෞතර සුව කියලා කියනවා. ඔය සිතට ලැබෙන සැප දුක දෙකම ලෞකිකයි. නමුත් බුදුදහම තේරුම් ගත්තාම ලබා ගන්න පුළුවන් සුඛයේදී ඔය සැප දුක දෙකේ දෙපැත්තට නැමෙන වෙනන ස්වභාවය වෙනකොට වෙනත් සුවයකට හිමිකම් කියන්න සිද්ධ වෙනවා. නිර්වාණ සුවය. ඉතින් නිවන් කියන වචනේ ගැඹුරින් තේරුම් ගන්න නැතුව ප්‍රාර්ථනා කර කර ඉන්න එපා. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න.
බලන්න මෙන්න මේ පදේ ලෝභක්ඛය නිබ්බානං දොසක්ඛය නිබ්බානං මෝහක්ඛය නිබ්බානං. එහි සඳහන් වෙන්නේ නිවීම කියලා කියන්නේ ලෝභයේ දේශයේ මෝහයේ බිඳුව. ඒවන් නැති තැන තියෙන සෝය. එහෙනම් ජීවිතය තුළ ලෝභයේ දේශයේ මෝහය නැති කරගන්න මාර්ගයක් වෙන්න ඕන අඤ්ඤා නිබ්බාන මාවිනින් කියන්නේ කියලා කියන්නේ. අර අනාගත බුදු සසුනේ ප්‍රාර්ථනා කරන හැම දෙනා එහෙනම් ලෝභයෙන් දේශයෙන් මෝහෙන් තමයි සතර යන්නේ. නීවරණ පදේ ගත්තත් ඔබට මේක තේරුම් ගන්න ලේසි. ආවරණ නීවරණෝ. නිවීම නැමැති සම්සුන් සුවය වසා ලබන බැවින් සිතේ හට ගන්නා වූ මේ ක්ලේශ ධර්මයන්ට නීවරණ කියලා කියනවා. එතකොට නිබ්බාන නිර්වාණ පදයට තව නිර්වචනයක් හෙව්වොත් එහෙම ඒකනොත් අපිට මේක හොයා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වාන කියන වචනේ වැව්වල අතිරික්ත ජලය බැහැදෙන දැන් වේල්ලට කියන නමක් තමයි ව්‍යවහාරයේ පවතින රජරට පැත්තේ එහෙම. නමුත් අපි මේ කතා කරන එකේ වාන කියන පදේ යොදන්නේ ওই බාහිර ලෝකෙට සම්බන්ධයෙන් නෙමෙයි. මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ ලෝකෙත් එක්ක ඇලීමක් තියෙනවා. ඒකට වාන හේවත් තණ්හා කියලා කියනවා. ඒක නම් කරනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. හරි. එතකොට වාන දොරවල් 6කින් වාන ක්‍රියාත්මක වෙනවා මිනිසාට. වාන පදයට නිර්දැම්මොත් නිර්වාණ කියන්නේ මොකක්ද? එතකොට වාන කියන්නේ තෘෂ්ණාව නම් නිර්වාණ කියන්නේ තෘෂ්ණාව නැති කියන එක නේද? ලජ්ජිත කියන පදයට නිර්දාපුවම ලැජ්ජ නැති වෙනවා. ආහාර කියන පදයට නිර්දාපුවම නිරාහාර ආහාර නොගත් කියලා එනවා. එන්න මෙවඳු ආකාරයෙන් ගත්කහම නිර්වාණ කියන එකේ තේරුම එහෙනම් මේ මුලාවක් නැති තැන තියෙන සුවේ කියන එක. ඔබ මුලාවක් තුළ අනාගත බුදුහාමුදුරුවන්ගේ ශාසනයට යන්න ප්‍රාර්ථනා කරනවානේ. ගෞතම සසුනේ මුලාව දුරු කරගන්න කල්පනා කරන්නේ නෑ නේද? ඇයි ගෞතම බුදුන් වහන්සේගේ දේශනාව කිරින් බාල වෙලාද? ඇයි ගෞතම බුදුන් වහන්සේගේ සසුනේ ශ්‍රාවකෙක් නාමික වශයෙන් ශ්‍රාවකෙක් වෙලා ගෞතම බුදුන් වහන්සේට අපහාස කරන්නේ? අන්න ඔබට මේ ලබන මගේ ඉන්න ගමන් නිවන් මඟ කුමක්ද කියන එක පිළිබඳව ධර්මශ්‍රවණයෙන් තේරුම් ගන්න වෙන්නේ. නිකන් තේරෙන්නේ නැහැ. ඔබට කවුරු හරි කිව්ව නිසා පින් කරපුවාම සැප ලැබෙනවා නිවන් ලැබෙනවා කියලා ඔබ පින් කරනවා නිවන් ලබන්න. ඔබට අර කවුරු හරි කිව්ව නිසා හිත එක තැන තියාගත්තාම සංසුස්සයක් හම් වෙනවා භාවනා කරනවා නිවන් ලබන්න. නමුත් පාප කර්මයේ පුණ්‍ය කර්මයේ ධාන කර්මයේ කියන තුනම කර්ම විපාක. කන්නම් කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛං කන්න විපාකං. ඒක කර්ම මාර්ගය. ඒක ලබන මඟ. අන්න ඒ නිසා තේරුම් කරගන්න රැස් කළ යුතු කර්ම කිසිවක් කරලා එහි ප්‍රතිඵලයක් වශයෙන් නිවන් ලැබෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. යහපත් ක්‍රියාකාරකම් නවත්තන්න එපා. ඇතත් නැතත් පරලෝ සුදනෙනි මහත හලොත් එහෙකි පව්කම් නොතබාම සිත. සුදනෙනි පරලෝ කියන එක තිබුණත් නැතත් පව්කම් හිතේ තියාගන්න නැතුව අතෑරියොත් හොඳයි. ලෝයර සංග්‍රහ කතුවරයා. අනුතරව පියනවා නැතොත් එළවෙන් සිදුවන අවඩ නැත. පරලෝ කියන එක නැත්නම් ඒකෙන් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් තිබුණොත් එහෙම ඇතොත් එළව පව් කළාට වෙයි විපත. අන්න පරලෝ කියන එක තිබුණොත් පව් කළාට දුක් විපාක හම්බ වෙනවා. ඒ නිසා දුක් විපාක අකමැති නම් පව්කමෙන් මිදෙන්න සිවලි හාමුදුරුවන්ටත් දානයක විපාකයක් රහතන් වහන්සේ වෙලත් ජීවිත අවසානයේ දක්වා ලැබුණා. නිකලස් බව පවා ඒ කර්ම විපාකයට යහපත් විපාකයට බාධාවක් වෙලා නැහැ. ඒක අතීත කර්මයක විපාකය නිසා. නමුත් එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා අපි මේ පෘථග්ජන මට්ටමේදී විපාකේ ලබන මගේ ඉන්නේ කියන එක. අඤ්ඤාහි ලාභූපනිසා. අඤ්ඤා නිබ්බාන ගාමෙන් අන්න එහෙනම් නිවන් මඟ මොකක්ද? මට මෙතන වචනේ ගන්නත් පුළුවනි. මින් පෙර ධර්ම දේශනාවක මම ඔබට ඉදිරිපත් කරලා ඇති සමහර විට කර්ම જાති 4ක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවායි කියලා. චත්තාරි මානිවික්කවේ කම්මානි මහන්නේ මෙන්න මේ කර්ම જાති 4 මම මගේ විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙනයි ලෝකෙට දේශනා කළේ කියලා කර්ම જાති 4කට නම් තියලා තිනවා. පව්කම් වලට අදාළ දුක් විපාකේ කන්නම් කන්න විපාකම් කියලා. පින්කම් වලට අදාළ සැප විපාකේ සුක්ඛං සුක්ඛ විපාකම් කියලා. පව්පින් දෙකේ කලවම කරපුවම කලවම් විපාක කියන අර්ථයෙන් කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකම් කියලා. මේකෙම දිගුවක් වශයෙන් ඔය සුඛ කර්මයේ විපාකයේ දිගුවක් වශයෙන් තමයි ධාන කර්මයේ ධාන විපාක. මේ ධාන කර්ම රැස් කරපුවාම බඹලෝ ධාන විපාක හමු වෙන්නේ. ඒ නිසා කන්න කම්ම සුඛ කම්ම කන්න සුඛ කම්ම නැත්නම් ධාන කර්ම සතරේ ඇවිදින කර්ම මාර්ගයේ විපාක ලබන මඟ.
සංසාර මාර්ගය. අන්න එකයි තේරුම් ගන්න ඕන. බුද්ධෝත්පාදයක බුදුරලෝකයට පහළ වෙලා සදහම් දේශනා කරපුවම සංසාර මගේ ආපු අය සසරේ ඇවිදින මඟ තෝරා ගන්නවට වඩා සසරෙන් මිදෙන මඟ තෝරා ගන්න උත්සාහවන්ත වෙනවා. මොකද බුදුවරු තමයි ලෝකෙට මනුස්ස ප්‍රතිලාභෝච මනුස්ස ප්‍රතිලාභය පහළ වුණාම සදහම් දේශනා කරලා සසර කතරෙන් මිදෙන මඟ කියලා දෙන්නේ. ඒක ඔබට තෙරවාදී සම්බුදු සසුන සංරක්ෂිත වුණ මේ රටක වගේ තැනක ඇරුණාම වෙනත් රටක හෝ වෙනත් ආගමක ඉපදුනහම ආයෙත් මෙයින් මේක අමතක වෙලා ගිහින් ඒ උගන්වන ඉගැන්වීම් තුළින් ලබන මගටම පුරුදු වෙනවා. ඊළඟට මෙතන තව එකක් තියෙනවා. කර්ම જાති අපි කතා කළේ සසර ඇවිදින්න කර්ම තුනක් බලපානවා. සසරෙන් ගැලවෙන්න බලපාන කර්ම වෙන එකක් නේ. අතිවික්ක කම්මම් මහණනි තවත් කර්මයක් නම් තියෙනවා. ඒක කළුත් නැහැ සුදුත් නැහැ අකන්නම් අසුකම්. අකන්න අසුක්ක විපාකම්. කළු සුදු විපාකත් නැහැ. කම්මක්කය අසංවත්තති. ඒ කර්මය කර්මක් ක්ෂය කිරීම පිණිස පවතින කර්මය. ඔබ තේරුම් ගන්නවද ධර්ම ශ්‍රවණය කරලා කර්ම රැස් කරන මග ලබන මගයි කර්මක් ක්ෂය කරන මග නිවන් මගයි කියලා. අපි මෙහෙම කිව්වට අපට දොස් පස් කියන්නේ නැතුව ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ත්‍රිපිටකයේ තිබෙනවා සූත්‍ර දේශනාවල කර්මක් ක්ෂය කිරීමේ කර්මය කියලා එකක් 7-8 පොලක. සප්ත කර්ම සූත්‍රවල කුස්ත 7ක් තියෙනවා කර්ම කියලා 7ෙමත් තිබෙනවා. කර්මක් ක්ෂය කිරීම පිණිස හේවත් කර්ම විපාක වලින් මිදීම පිණිස පවතිනා වූ කර්මය කරන්නේ නැතුව කර්ම රැස් කරන කර්ම කරලා ඔබට ඔබ ලාභූපනිසානේ. ඔබ ලබන මග යන කෙනෙක් නේ. ලබන මගේ ගිහින් නිවන් මගේ විපාක ලබන්න බෑ කියන එක මම කියලා තියෙන්නේ තේරෙන භාෂාවෙන්. අපි කියමුකෝ මර්දානෙන් හරි කොල්ල පිටියෙන් හරි කොටුවෙන් හරි දුම්රිය මාර්ග දෙපැත්තටම තියෙනවා. දුම්රිය ඇවිදින් වේදිකාවල නවත්තනවා. සිංහලෙන් කීවට තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වෙත් නැත්නම් මේකට ගොඩ වෙනවා සංචාරකයෙක්. තමන්ගේ සංචාරක පොත දිහා බලලා දුම්රියට ගොඩ වෙනවා. වැඩි බලන්නේ නැතුව හරි උපදෙස් බැලුවා නම් හරි. දැන් ඔහුගේ චේතනාව දලදා මාලිගාව වඳින්න යන්න. ඔහු මේ පැත්ත පිළිබඳ අවබෝධයක් නැහැ ලංකාවට ආව ගමන්. නිසා මේ දුම්රිය ගොඩ වුණාම මේ ගොඩ වෙලා තින්නේ දකුණු දුම්රිය මාර්ගයට. එහෙම නැත්නම් සමුද්‍ර දේවී නැත්නම් රුහුණු කුමාරයට ගොඩ වෙලා තියෙන්නේ. යන්න ඕනේ පොඩි මැණික හැරි උඩ රට මැණික හැරි. දැන් කෝච්චිය යනවා. අහපම කොහෙද යන්නේ? මං දලදා මාලිගාව වඳින්න යනවා. මොරටුවට දිහා දිහෙම කිව්වහම දැන් ඉතින් දන්න කෙනෙක් කියනවා නේද ඔය කෝච්චිය නම් ගිහින් බෑ. බහැලා අනිත් පැත්තට යන කෝච්චියක ගොඩ වෙන්න කියලා. රුහුණු කුමාරී ගොඩ වෙලා දලදා වඳින්න බෑ. උඩ රට මැණික ගොඩ වෙන්න වෙනවා. ඔබ පාප කර්මයේ නැමැති දුම්රියේ පුණ්‍ය කර්මයේ නැමැති දුම්රියේ ධාන කර්මයේ නැමැති දුම්රියේ ගොඩ වෙලා ඔබට සංසාරේ හම්බ වෙනවා. ඇරුණාම නිර්වාණය හම්බ වෙන්නේ නැහැ කියන එක අපට දොස් පවරන්න නැතුව අපේ බණ තේරෙන්නේ නැහැ කියන්නේ නැතුව තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ මාධ්‍ය අපට දීලා තිබෙන්නේ ගැඹුරු ධර්ම කරුණු එලි කිරීම සඳහා ආරාධනා කරලා. පියවරෙන් පියවර අපි එකයි කරන්නේ. අන්න ඒ වගේ ඔබ මේ භවගාමී දුම්රිය මාර්ගය වෙනුවට භව නිරෝධගාමී දුම්රියක් තියෙනවා. තේරෙන අය සඳහා විවෘතයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. හැඳුම වැදගත් නෑ ඒකට. අඤ්ඤා නිබ්බාන ගාමිනී. අන්න නිවන් මඟ තවත් එකක්. දැන් මා උපන් සමාජයේ අර භවගාමී දුම්රියට ගොඩ වුණ බෞද්ධයෝ තමයි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාම ගාව හිටියේ. පව් කරන අයත් භවගාමී, පින් කරන අය ඊට වඩා හොඳ පැත්තට භවගාමී. ලෞකික ධානලාභීන් හිටිය බවක් අපි දැක්කේ නැහැ. පංචශීලයේ සිට උපසපන්ශීලිය දක්වා දාන සීල භාවනාදී පින්කම් කරමින් ඒවට සැප විපාක ලබන සසරේ විපාක ලබන මගේ තමයි බහුතරයක් හිටිය සහ තවමත් ඉන්නේ. ඇයි අර ත්‍රිපිටකයේ සඳහන් කර්මක්ෂය කිරීමේ කර්මය ඔබ සඳහා මා සඳහා අවලංගුද? නෑ, වලංගු කරගත හැකි. අවලංගු කරලා තියෙන්නේ බලෙන්න. කවුද මන් දන්නේ නෑ. අයිති නැති දෙයක් බවට පත් කරලා. ඕවා දැන් මේ කාලේ කරන්න පුළුවන් දේවල්ද කියලා තමයි සමහර අය අහන්නේ. නමුත් අන්න දැන් අපිට තේරුම් ගන්න වෙනවා. ඒව මේතං අභිඤ්ඤාය බික්ඛු බුද්දස්ස ශාවකා. මෙන්න මේ කාරණය නුවණින් බුද්ධ ශ්‍රාවකයෝ බික්ඛු කිව්වහම මෙතන හාමුදුරුවෝ කියන අර්ථය විතරක් ගන්න එපා. සිවුරු පරවා ගැනීමට නෙමෙයි එතන බික්ඛු කියලා කියන්නේ. බුද්ධ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසටම අන්න මේක නුවණින් දැනගන්න පුළුවන්. දැනගත්තාම තමයි සක්කාරං නාබිනන්දේය. අයතු නැත්තං සසර ලබන මග වෙනුවට
ඒකත් ඒ අභිනන්දනය කරන්න නැතුව විවේකයේ යෙදෙනවා. විවේකය කියන්නේ ඔබ කතා කරන කාලසටහනේ තියෙන විවේකේ නෙවෙයි. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා තව ත්‍රිවිධ විවේකයක් ගැන සඳහන් කරනවා. ලැබීම වෙනුවට අතහැරීමේ මඟ පාවිච්චි කරන්න තේරුම් ගන්නවා කියන එක පැහැදිලි කරනවා. අපිට තව ටිකක් මේ පිළිබඳව පැහැදිලි කරන්න අවශ්‍යයි කාලය. එවමෙතං අභිඤ්ඤාය බිකු බුද්දස්ස ශාවකා. බුද්ධ ශ්‍රාවකීන්ට බුදුන් වහන්සේ වැනි උත්තමයෙකුගෙන් හෝ බඳු දේශනා කරන ශ්‍රාවකයෙකුගෙන් ලැබෙන්නේ මෙන්න මෙයයි. ඕනෑම ආගමක තියෙන පවපින දෙකට වෙනත් නම් වලින් කරගත්ත, එයින් පරලෝ යන ලෞකිකයේ මුල් කරගත්ත ආගමික න්‍යාය ඉක්මවා යමින් ලබාගත් ජීවිතේ ලබන්න තියෙනා වූ මේ 16න් එකක් තරම් වල ලෞකික සැප වෙනකොට 16න් 15ක් තරම් ලෝකෝත්තර සැපයකටපත් වෙන්න මිනිසාට පුළුවන් බව බුදුරලෝට තේරුම් අරගෙන එලි කළා. පළමුව උන්වහන්සේලා එමව ගමන් කළා. දෙවනුව ලෝකයාට ඒ සඳහා කරුණු පැහැදිලි කළා. මම කල්පනා කරන්නේ කර්මක්ෂය කිරීමේ කර්මයේ විවරණය නොවන සසුනක් බුදු සසුනක් වෙනවද? කර්මක්ෂය කිරීමේ කර්මයේ තේරුම් නොගන්නා ශ්‍රාවකෙක් හැබැයි බෞද්ධ ශ්‍රාවකෙක් වෙනවද? අඥා නිබ්බාන ගාමිනින් තේරුම් ගන්න. අපි ලබන මගේම ඉන්නවරුනම නිවන් මග ගැන සමහර අයට කිසි කල්පනාවක් නැහැ. උන්ට ලබන එකම ලොකු දෙයක් කියලා කල්පනා කරනවා. එන්න මේ කරුණ තව ටිකක් එහාට තේරුම් ගන්නට යාමේදී මේ නිර්වාණ කියන එකේ තේරුම ප්‍රාර්ථනා කරපුවම ලැබෙන දෙයක් නෙවෙයි. පිනේ විපාකයක්, පවේ විපාකයක්, ධාන විපාකයක් වශයෙන් ලැබෙන එකකුත් නෙවෙයි. ඒ ඔක්කොම ලෞකික විපාකනේ. ඒක ලෝකෝත්තර විපාක. ඒ සඳහා තථාගතවරු කුමක්ද පැහැදිලි කරලා තිබෙන්නේ? ත්‍රිවිධ විවේකයේ ගරු කරන්ට අර අයතා ලාභ ලබන ලේවැ නොඇලෙන්නට ඔවුන්ට පෙන්වන මඟ මොකක්ද? ඔබ මව්කුසෙන් බිහි වුණ පුද්ගලයෙක් වශයෙන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හතරකින් අයිතිකට අයිති වෙලා ශාසනික වශයෙන් ඔබට පැවරෙන යහපත් ක්‍රියාකාරකම් කරමින් ජීවත් වෙනවා. ඒක හොඳ ජීවිතයක්, මම ආගමික ජීවිතයක් ගත කරන්න කියලා කල්පනා කරනවා. නමුත් ඒකේ පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා සහ පංච පාපයේ තුල සිදු වෙන්නේ කර්ම. වෙනසකට තියෙන්නේ කන්න විපාක, සුප්ප විපාක. විපාකය කලුයි සහ සුදුයි නැත්නම් සැප විපාක සහ දුක් විපාක. දෙකම ලෞකික විපාක බව. ලෞකික විපාක දෙන කර්මයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකෝත්තර විපාකයට මඟ පෑදෙන්නේ නැති බව ඔබ අතර කී දෙනෙකුට තේරුම් ගන්න පුළුවනිද? අන්න ලබාගත් ජීවිතය තුළ යහපත් ක්‍රියාකාරකම් එකක්වත් නවත්තන්න ඕන නැහැ. නමුත් මීට එහා ගිය දහමක් මේ බුදු සමය තුළ පවතිනවා. මේ මොහොතේදීම මේ ජීවිතයේදී මේ මොහොතේදීම කර්මයේ රැස්වීම වෙනුවට කර්මයේ ඡය වෙන විදිහක් ඔබට අනුගමනය කරන්න පුළුවන් වෙනවා. එහෙනම් මම කියනවා අඤ්ඤාහි ලාභූපනිසා කියන එකෙන් පෙන්නන්නේ කර්ම රැස් කරන මග එකක්. අඤ්ඤා නිබ්බාන ගාමිනින් කර්ම ඡය කරන මග තවත් එකක්. අන්න මේක සද්ධර්ම ශ්‍රවණයෙන් සත්පුරුෂ සංසේවයෙන් ඔබට අහන්න ලැබෙනවා. එබඳු කරුණු පැහැදිලි කිරීමගේ අයගේ ඇසුර තමයි කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන්නේ. ඒ භවගාමිත්‍ය සහ භව නිරෝධගාමිත්‍ය සිදු වෙන ආකාරය පැහැදිලි කිරීම කේක තමයි ඊට පස්සේ සද්ධර්ම දේශනය සහ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. අන්න ඔබට නොදැනෙන්න සසරට අහු වෙලා ඉන්න බව. සසර සැපයි කියලා හිතාන බුද්ධෝත්පාදයක සදහම් හමු වෙලත් ඒකට ඒක එපා කියලා ඊට පිටුපාලා භවයේ ප්‍රාර්ථනා කරන බව තේරුණාම භවයට වැටිලා කොහෙවත් ගැලවෙන්න තැනක් නැහැ. බොහෝ දෙනා කල්පනා කරනවා නම් දිව්‍ය ලෝකයකින් එතනින් පාරක් තියෙනවා කියලා හැම අන්න ඒවත් මිත්‍යා දෘෂ්ටි. අපාගත සත්වයාට දුක් විපාක විඳිනවා යනවම ඊට එහාට ගැලවෙන්න තේරෙන්නේ නැහැ. දෙවියන්ට සැප විපාක විඳිනවා යනවම ඒක නිවන හා සමානයි වශයෙන් හිතනවා යනවම ඊට එහා දුකක් තේරෙන්නේ නැතුවම දෙවියෝ දුකින් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. මේක හොඳින් තේරුම් ගන්න. කවුරු ඔබට ඉගැන්නුවත් මේ උත්පත්ති ස්වභාවයේදී කර්ම විපාක සත්‍යය දුක විඳිනවා. නමුත් ඔහුට දුක තියෙනවා තේරෙන්නේ නැහැ, ගැලවෙන්න ඕන කමක් නැහැ. කාමසුගතිය සත්‍යය සැපක් විඳිනවා. ඒක බොහෝ විට දුකක් නැහැ, ජරා ව්‍යාධි නැති බැවින්. ඒ නිසා ඔහුට දුකක් දැනෙන්නේ නිසා දුකින් මිදීමක් ඕන කමක් නැහැ. ධානසෝ ඊටත් එහා පැත්තට සංසුන් ස්වභාවයේ නිවනීම හා සමානමයි. කෙලෙස් යටපත් වී තියෙන එකයි වෙනස තියෙන්නේ. ඒ නිසා වුන් කල්පනා කරනවා අපි මේ සදාකාලික සුවේ ඉන්න වෙන එකක් ඕනේ නැහැ කියලා. එනිසා ඒවා සතුන් මැරීමෙන් හොරකම් කිරීමෙන් යන ලාබාල ගණේ නොමග යාමක් නෙමෙයි. ඒක ඉහළ ගණේ නොමග යාමක්.
දෙවියන් අතර ජීවිතය සදාකාලිකයි කියලා හිතන එක රූපී අරූපී වමතල ජීවිතය සදාකාලිකයි කියලා එතෙන්ට ගියා හිතන බව ත්‍රිපිටකයේ සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා මෙන්න මේ ගැඹුරුකම මේ සංකීර්ණත්වය තේරුම් ගන්න. මේ අනතුරුදායක බව තේරුම් ගන්න. සසරෙන් මිදෙන්න තැනක් වෙන කොහෙවත් නැහැ. මිනිසාටයි සසරට අහු වෙන්න පුළුවන්, සසර හදන්නත් පුළුවන්, මිනිසාටයි සසරෙන් මිදෙන්නත් පුළුවන්. ඔය අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ මිනිසා කරපු කර්ම වලට හම්බෙච්ච තමන් හදාගත් එකක්. කොන්ක්‍රීට් වනාන්තරයක් වගේ අහස උඩ තියනවා කියලා හරි, පොළොව යට තියනවා කියලා හරි හිතන් ඉන්නේ නැතුව, නැහැ කියලා හිතන්නෙත් නැතුව ඒක තමන් හදාගන්න විපාක වාරයක් බව තේරුම් ගන්න. අර පව් කළහට විපත කියන එක වැහැර කරන්නේ නැහැ. ඒක තමන් කරන කර්මයන්ට අනුව හදාගන්න දෙයක්. දැන් කල්පනා කරන්න. ලබාගත් ජීවිතේ බුදුදහම අහලා සසර හදනවද, සසරෙන් මිදෙන මගක් හොයා ගන්නවද කියලා. කර්ම රැස් වෙන්නේ කොහොමද, කර්ම ෂය වෙන්නේ කොහොමද කියන කාරණාව ඔබ ටිකක් මේක පින් සිද්ධ වෙන වැඩක්, මේක පව් සිද්ධ වෙන වැඩක් කියලා තේරුම් ගත්තට මදි. ඒක බුදුන් වහන්සේ චේතනාව සුද්ධ සිදුවෙන ආකාරය පැහැදිලි කරලා තිබෙනවා. අන්න එතෙන්ට ඔබ යන්න ඕන. එවිට මේ තථාගතයන් වහන්සේගේ ආර්ය සත්‍ය විග්‍රහය තව ටිකක් එහාට යනවා. දැනට අපි ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා පංචශීලයේ උපසම්පදා සීලය කියන ආ ප්‍රභේදයට තේන විග්‍රහ කරන්නේ කර්ම. නමුත් මව් කුසින් බිහි වුණ දරුවාට ස්ත්‍රී පුරුෂ භාවයක් පිළිබඳ ભેදයක් නැහැ. පස්සේ තමයි ඒක දැනගන්නේ වුණත්. ඒ වගේම ජීවිතාවසානයේ සමු ගන්නවා. ඒ ස්ත්‍රී පුරුෂ භාවයත් ලෝකේ පවත්තන්ට දීලා තිබෙනා වරප්‍රසාදයක් කරනවාම ඒක බුදු සමයට වැදගත් වෙන්නේ නැහැ. මොකද ඔය ස්ත්‍රී ලක්ෂණ මුල් කොටගෙන බුදු සමයේ තහනම්, පුරුෂ ලක්ෂණ මුල් කොට බුදු සමයේ තහනම් නැහැ කියලා දේශනා කරපු ත්‍රිපිටක සූත්‍රයක් මට හම්බ වෙලා නැහැ. මොකද තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ ගිහියා හෝ පැවිද්දා හෝ කියන ඔබට පේන මේ පුද්ගලයා මුල් කොටගෙන නෙවෙයි. ඒ හැමෝටම පොදු ඒකකයක් තිබෙනවා. අන්නේ පොදු ඒකකය තුල තමයි මේ කර්ම රැස් කිරීම සහ කර්ම ෂය කිරීම දෙකම කරන්න පුළුවන්කමක් තියෙන්නේ. අන්න මේ අඤ්ඤා නිබ්බාන ගාමිනින් නිවන් මඟ තේරුම් ගැනීම සඳහා ඒව මෙතන් අභිඥාය බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා නුවණින් දැනගත් යුතු කරුණක් තියෙනවා. ඒකට බුදුන් වහන්සේ වදාහරනවා ඔබ මව් කුසින් බිහි වී ජීවිතාසානය දක්වා ජීවත් වෙන කෙනෙක් වශයෙන් ඉන්නවා කියලා හිතුවට ඒක වැරදි කියලා. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි. මහණෙනි මම මගේ බුදු ඇසින්වත් දකින්නේ නැහැ. අන් එක් දහමක් හටගත් ගමන් නැසෙන සිත තරම්. යං ඒවං ලහු පරිවත්තං ගත ඉදං චිත්තං. කයෙන් අවුරුදු 60ක 70ක 80ක එක්කෙනෙක් වුණාට සිතින් ඔබ මොහොතක් පාසා මැරෙන කෙනෙක්. මෙන්න මේ සිතක එකවර ඉපදීම මැසීම. සිතක් ඉපදී නැසීම තුළ සිදුවෙන ක්‍රියාකාරකම තේරුම් ගන්නේ නැතුව කර්ම රැස් වෙන හැටි ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් අභිධර්මයේ තේරෙන්නෙත් නැහැ. කර්ම රැස් වෙන අභිධර්මයට වැටෙන්නත් බෑ. මොකද ඒක ජීවිතය තුළ සිදුවෙන දෙයක් නෙමෙයි. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ ඒ මොහොතේ උපදිනා වූ අරමුණ තුළ සිදුවෙන දෙයක්. අරමුණින් අරමුණට සසරට හැදෙන හැටි, සසරට බැඳෙන හැටි ඔබට තේරුණාම අනතුරුව පුළුවන් නේද අරමුණෙන් අරමුණට සසරෙන් මිදෙන්න මාර්ගය ගන්න. මේ ඇහි උපන් අරමුණට, කනේ උපන් අරමුණට, නාසයේ උපන් අරමුණට මොකද්ද කියන්නේ? අන්න තව ටිකක් එහාට ඔබම අරන් යනවා. ඇහි උපදින අරමුණට රූපය කියනවා, කනේ උපදින අරමුණට ශබ්දය කියනවා. ඒතරවත් තේරුම් ගන්න ලේසියි එතකොට. ගන්ධේ, රසේ, ස්පර්ශයේ ධම්මාරම්මණය. අරමුණක් හිතට එන්න ඕන ලෝකේ ජීවත් වෙන්න. ඒ අරමුණ හඳුනා ගන්නත් ඕනේ. ඒ අරමුණේ පවතිනා වූ සැප දුක් ස්වභාවය විඳින්නත් ඕන. තහනමක් එහෙම නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මිනිසාගේ ජීවිතේ විග්‍රහ කරන්නේ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් උපදින අරමුණක් ඒ මොහොතේ රස විඳින මොහොතකින් ඒක මිය යන ඒකකයක් තුල. ඔබට තේරුණාට ඔබට අවුරුදු 60 70ක් 80ක් නිසා එතෙක්කල් ජීවත් වුණායි කියලා කායික වශයෙන් ඒ කායි වශයෙන් පෙනීම ඇත්ත. නමුත් සිතක් වශයෙන් ඔබ සිතින් සිතට සතුටින් දුකට, දුකෙන් කනගාටුව, කනගාටුවෙන් වර්ගය, වර්ගයෙන් පවට, පවෙන් පිනට මාරුුනේ නැද්ද? ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට, දිවෙන් ආපහු සිතට මම කියන ආකාරයෙන් අපිළිවෙලට වෙනස් වුනේ නැතිද? ඒ ඇස තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය, ඒ කන තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය, ඒ නාසය තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය තුළ වැඩේ ඉවර වෙනකොට සසරට බැඳෙන්නේ කොහොමද කියලා හොයාගන්න. පව් සිද්ධ වෙන්නේ කොහොමද? පින් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ආන් ඔබ ලබන මඟ තේරුම් ගන්නවා. මේ ඇසේ, කනේ, නාසයේ මේ ක්‍රියාකලාපය හය ආකාර වුණාට
වෙනස් වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශ, ධම්ම කියන අරමුණු වල ආකාරයෙන් විතරයි. නැත්නම් ඒ ඔක්කොම එක ක්‍රියාවලියක්. අරමුණ රූපේ නම් රූපය විඳින්න ඕන. අරමුණ ශබ්දේ නම් ශබ්ද රසය විඳින්න ඕන. අරමුණ ගන්ධේ නම් ගන්ධ රසය විඳින්න වෙනවා. අරමුණ රසේ නම් රසයේ ස්වභාවය විඳින්න වෙනවා. ඒ අරමුණට රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප කිව්වොත් ඒක විඳින එකට වේදනා කියලා කියනවා. වේදනා ස්කන්ධය. විඳීම. විඳීම තම තමන්ට රුචි අරුචි පරිදි සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් සමාන වෙන්නේත් නැහැ. මොකද වේදනාව ලෝකෙ තියෙන දෙයක් නෙමෙයි, තමන් හදාගත්ත දෙයක්. තමන්ට කැමති පරිදි. පුද්ගලයෙකුට ඉදිරියෙන් ඉන්න පුද්ගලයා හතුරෙක් නම් ඔහුට හිතේ දුක් වේදනාව හට ගන්නවා. ඔහුම තව කෙනෙකුට මිතුරෙක් නම් ඔහු දකින්නකොට සැප වේදනාව හට ගන්නවා. එතකොට සැප වේදනාවයි දුක් වේදනාවයි දුන්නේ පුද්ගලයාද? පුද්ගලයා එක්කෙනෙක් නේ. පුද්ගලයා හතුරා කොට ගැනීම, පුද්ගලයා මිතුරා කොට ගැනීම ඔබේ දුර්වලකමක්. ඒ නිසා ඔබට වේදනා දෙකක් වෙනවා. මෙන්න මේවා වශයෙන් ටික ටික හිතන්න පුරුදු වෙන්න ලෝකෙ නෙමෙයි මේ හදාගත්ත ලෝකයක් තුළ හිර වෙලා ඉන්නේ කියලා. වේදනාව සැප නම් සැප වේදනාවක්, දුක් නම් දුක් වේදනාවක් වශයෙන් හඳුනා ගන්නට එදින චෛතසික පහළ වෙනකොට ඒකට සංඥාව කියනවා. වේදනාවේ ඇලෙනකොට, වේදනාවේ ගැටෙනකොට හොඳ නම් ඇලෙනවා, නරක නම් ගැටෙනවා. එතකොට සංකාර කියනවා. මෙන්න මේ විදිහට ඇස තුළ පහළ වෙන අරමුණක් තුළ රූප වේදනා සංඥා සංකාර හතරක්. කන තුළ පහළ වෙන අරමුණ තුළ ශබ්ද වේදනා සංඥා සංකාර හතරක්. අනික්වත් එහෙමයි. හතරක් පහළ වෙනවා. පහළ වෙලා කරපු වැඩ ටික ඒගොල්ලෝ වාර්තා කරන්නේ නැහැ. විශේෂයෙන් දැන ගැනීම හෙවත් විඥාන කියන වචනෙන් සිදුවන සිද්ධිය වාර්තා කරනවා. අර ස්කන්ධ හතරෙන් සිදුවන ආකාරයේ සේම වෙනස් නොකර හඳුනා ගැනීමට ඇස කන නාසය දිව කය වලින් චක්කුසෝත ගාන දිවහා විඥාන හට ගන්නවා. ඔන්න දැන් ඔබ තුළ සිදුවෙන්නා වූ මෞකසින් බීවි ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙන මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතුවට, කයෙන් එහෙම කෙනෙක් හිටියා කිව්වත් සිතින් මොහොතින් මොහොත වෙනස් වෙන අරමුණින් අරමුණට යන ගමනක් තිබෙන බව සහ අරමුණට එන දේ තුළ මමත්වෙන් ගැනීමක් තියෙන බව තේරුම් ගන්න පුළුවන්. පුද්ගලයා මම වශයෙන් ගැනීම බුදු සමය බැහැර කරන්නේ නැහැ. බුදුන් වහන්සේත් මම සම්මා සම්බුද්ධ කිව්වා. නමුත් බුදුන් වහන්සේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමාරස්ස පදයේ දේශනා කරලා තියෙන්නේ අරමුණට එන දේ මමත්වයෙන් ගැනීමෙන් සසරට ඇලේ. බද්දෝමාරස්ස. අරමුණට එන්නේ මොනවද? රූපේ, ශබ්දේ, ගන්ධ, රස, ස්පර්ශය, පවපින ධානය. මේ නිසා මේ ලෝකේ ජීවත් වෙනකොට ලෝකේ හඳුනා ගැනීම සඳහා ඇහැට කනට නාසයට දිවට කයට අරමුණක් පහළ වෙන්න වෙනවා. ඒ අරමුණට නමක් තියලා තිනවා. අරමුණ තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය අනුව පංචස්කන්ධය කියලා. අන්න ඔබ ගිහි වුණත්, පැවිදි වුණත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත් පංචස්කන්ධ පරිහරණය කරන්නෙක්. මතක තබා ගන්න. පංචස්කන්ධ පරිහරණය කිරීමේදී පංචස්කන්ධයට එන දේ මමත්වෙන් ගන්නෙ. අර මයන්න මම හෝ කය මම නෙමෙයි. ඒකට එන්නේ රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, ස්පර්ශේද, තරහද, වෛරේද, ක්‍රෝධේද, බයද, කනගාටුවද, පවද, පිනද, ධානයේද. ඒ ආපු අරමුණ සමග ඇලීම, ගැටීම, මුලාව, ආශක්ත වීම කියලා කියනවා. ඇලීම, මුලාව, ගැටීම, මුලාව යටතේ ලෝභ කරනවා හෝ ද්වේෂ කරනවායි කියලා කියනවා. දැන් මෙන්න මේ හටගෙන නැසෙන දේ හටගෙන නැසෙන්නේ නැතුව අනාගතයට හේතුවක් ඉතුරු කරලා නැසෙන්න හදාගත්තේ ඔබයි. ස්වභාවයෙන්ම හටගෙන නැසෙන්න දීලා තියෙන වරම ඉවත් කරලා ඔබ මේක සංයෝජනයක් වෙන තැනට, බව බන්ධනයක් වෙන තැනට, සසරට බැඳෙන තැනට ඔබ හදාගත්තා. එතකොට ඒකට කියනවා පංචස්කන්ධයට මමත්වෙන් ගැනීම හෙවත් පංච උපාදානස්කන්ධය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ලෝක ජීවත් වෙන්න දීප පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීමෙන් ජීවිතය දුකක් බවට පත් කරගත්තේ ඔබ නොවේද? මවද පියාද බුදුරජාණන් වහන්සේ කරලා දුන්නේ නැහැ. අන්න මේ අවිද්‍යාව කියලා කියන්නේ, නොදන්නාකම කියලා කියන්නේ මෙන්න මේ කරුණ තේරුම් ගත්තේ නැතුව හැමදෙනාම ජීවත් වෙන්න ගිහින් මේ සසරට ඇලිලා ලබන මගේ හිරකාරයෝ බවට පත් වෙනවා. දැන් ජීවත් වෙන්නට ප්‍රතිපහසු සපයා ගන්න එක තහනමක් වෙන්න බෑනේ. ඔක්සිජන් වාතය ගන්න එපා ලෝකේ කියලා කාටවත් තහනම් කරන්න බෑ. මොකද හැමෝගෙම උරුමයක්. මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් මූලික අවශ්‍යතා වැරදිවට ඉටු කරගන්න ගියොත් ඔහුට දුකටපත් වෙන පව සිද්ධ නිසා කරන්න එපා කියලා තියෙනවා. වරුණා බුදු සමයේ පිළිබඳ තහනමකුත් නැහැ. කළොත් ඔවුන්ට විපාකනේ. මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම පමණක් ජීවිතය කියලා හිතන්නේ නැතුව. එහෙමයි බොහෝ දෙනා හිතන්නේ. අධ්‍යාපනය ලබා, රැකියාවක් ලබා, යාන වාහන ලබා, ගෙවල් දොරවල් හදාගත්තාම, විවාහ වුණාම, දරුවෝ හිටියොත්, විශ්වරමයටමත් තිබුණොත් දැන් ඔක්කොම ලැබිලා කියලා.
මේ මායාවෙන් නම් අහු වෙන්න එපා. සියල්ල මේකෙන් ලැබෙන්නේ නැහැ. ඔබට අදාළ ලෞකික සපත ලැබෙන්න පුළුවන්. නමුත් ඔබේ සිත කෙලෙසීමෙන් හටගන්නා වූ ලෝභය, ද්වේෂය, මෝහය විපාකයේ මොන උපාදීන්ද මගලවා ගන්න පුළුවන්, මගාරවා ගන්න පුළුවන්? මොන ආචාර උපාදීන්ද? මොන ඇඳුමෙන්ද? ඒ තේරුම් ගන්න. හැකිතාක් ජීවිතේ මුලින් තේරුම් ගන්න. අකට ගියාම තේරුම් ගත්තාම හදා ගන්න කල්මදි තේරුම් ගන්න එක වැරදි කියලා අපි කියන්නේ නැහැ. මේ ජීවිතේම දුක් කෙලවර කරන්න නම් හැකිතාක් මුලින් මේක තේරුම් ගන්න වෙනවා. අන්නේ කාරණාවේදී අපිට මේ ස්කන්ධ පංචකය පරිහරණය කරන්නේ අපි ස්කන්ධ පංචකය පරිහරණය කරන්නේ කය පරිහරණවා කියන එක නෙවෙයි. කය ඒ මොහොතේ පරිහරණය කරන්නේ සිත මගින්. සිත පහළ වෙන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන්. සිත මොහොතින් මොහොත ඉපදී නැසෙනවා මේ යනවා. ඉපදී නැසෙන මේ යන එක තුල සිත උපාදාන කර ගැනීමෙන් සසරට අහු වෙනවා අන්න ලබන මග. පාපේ විපාක ලබන මග, පිනේ විපාක ලබන, ධාන විපාක ලබන මග, සසරේ විපාක ලබන මගට ඔබ අහු වෙනවා. අඤ්ඤාහීලාභෝපනිසා. අඤ්ඤා නිබ්බාන ගාමිනින් ඒ පාරේ ගිහින් නම් බෑ එහෙනම් නෙවීම සඳහා. බුද්ධ ශ්‍රාවකයෝ වෙන නිසා නුවණින් මෙන්න මේ කාරණේ දැනගන්න වෙනවා. එතකොට එහෙමනම් සසරට උපතට හේතු ඉතුරු වෙන මග වෙනුවට මේ ඉපදෙන නැසන ස්කන්ධ පංචකයේ සසරට හේතුවක් නොතබා අවසන් කරන්නේ කොහොමද? සසරට හේතුවක් ඉතුරු කර ලැබීම කර්ම මාර්ගයේ වශයෙන් උත් සසරට හේතුවක් ඉතුරු නොකර අවසන් කිරීම ධර්ම මාර්ගයේ වශයෙන් උත් කර්මක්ෂය කිරීමේ කර්මයේ වශයෙන් උත් ඔබට ඉදිරියේදී තේරුම් ගන්නට ලැබේවි. සසරට හේතුවක් ඉතුරු කර ගැනීම පමාව වශයෙන් උත් සසරට හේතුවක් ඉතුරු නොකර අවසන් කිරීම නොපමාව වශයෙන් උත් සසරට හේතුවක් ඉතුරු කර ගැනීම අසිහින් කටයුතු කිරීම වශයෙන් බුදුදහමේ සඳහන් සිහිය මේ මොහොත සසරට හේතුවක් ඉතුරු නොකොට අවසන් කරන ආකාරය පිළිබඳ අභ්‍යාස කිරීමක් වශයෙන් ඔබට තේරුම් ගන්නට ලැබෙවි ඉදිරියේදී. අන ලබාගත් ජීවිතයේ කැම්බීම් ඇඳුම් පැළඳුම් වෙනස් වෙන එකක් නෑ. සරල වෙයි ඒවා. ලදෙන් සෑහෙමනවත් වුණොත් නමුත් ඔබගේ චින්තනය වෙනස් වෙයි, දර්ශනය. අර සත්කාර අභිනන්දනය කිරීම වෙනුවට මමත්වෙන් ගැනීම වෙනුවට ඒ මොහොත එයින් මිදීම සඳහා විවේක කියන වචනෙන් ගත්ත එහෙමයි. කාය විවේකේ, චිත්ත විවේකේ, උපදි විවේකේ කියලා විවේක තුනක් සඳහන් කරනවා. කාය කියන්නේ කය නෙමෙයි, එතන සිත. චිත්ත කියන්නේ සිතුවිලි වල, උපදි කියන්නේ කෙලෙස්. ඒවෙන් නිදහස් වීම කියලායි මේ පෙන්වලා තිබෙන්නේ. සිතේ සිතුවිලි වල දැවීමෙන් නිදහස් වීම. අන්න එහෙම බුදුවරු ලෝකෙට පහළ වීම තුළින් ඒ වන විට ලෝකෙ පහළ තිබිච්ච මාර්ග ටිකක් දේශනා කරන්න නෙවෙයි බුදුවරු පහළ වෙන්නේ. බුදුවරු පහළ වෙන්නේ ඊට වඩා ගැඹුරු කරුණක් පැහැදිලි කරගන්න. ඔබට ධර්ම ශ්‍රවණය තුළ මෙන්න මේ එතනින් එහා පැත්තට යන මග තේරුම් අරගන්න කෙනෙක් බවට පත් වෙන්නට දිගින් දිගටම දේශනා කරන්නා වූ මෙම net ධර්ම දක්ෂිනාවන්ට සවන් දී වටහා ගැනීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ කරුණු පැහැදිලි කිරීම තවදුරටත් ඉදිරියට තබමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්ම දක්ෂිනාවේ සදහැවර දායකත්වය මෙත්සුකී මිත්‍රාකර්ෂා ආදරණීය දිනේගේ දෙමව්පියන් විසින්. අරමුණ 2022 මාර්තු මාස 31 වන දින සිය දෙවන ජන්මදිනය සැමරූ මෙත්සුකී මිත්‍රාකර්ෂා දියණියට සුබ උපන් දිනයක් සමග නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහා. ඒ වගේම ධර්මදේශනයේ සිදු කළ දේශකයන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් උතුම් නිවනේ සැනසීම පිණිස ධර්මාවබෝධය ළඟා වේවායි ප්‍රාර්ථනා කරන්නටත් කල්පනා කරනවා. සියලු සත්ත්වයින්ට සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒක ලෞකික වගේම ලෝකෝත්තර බවත් වෙන්න පුළුවන්. මේ යුතුයකම ඉටු කළා වූ මව්පියන් වන ඔබටත් අපි මේ සදහම් අවබෝධයම ප්‍රාර්ථනා කරනවා. මූලිදායකත්වයේ දරා ධර්ම දේශනා කරවාගෙන ධර්ම දානය දීම තුළින් ලොවට ධර්ම දානයක් දීම සඳහා දායකත්වයේ දැරීම තුළින් ඔබ කළා වූ මේ උතුම් මෙහෙවර තුළ ඔබගේ ආදරණීය දිනිය ලස්සන අර්ථවත් නමක් තවා තිබෙනා වූ මේ ආදරණීය දිනියට මෙත්සුකී මිත්‍රාකර්ෂා දිනියට අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන ශාරීරික මානසික නිදුක් නිරෝගී සුව ලැබෙන
ආශිර්වාදයේ හිමි වෙන සුවපත් සදහම් අනාගතය වටහා ගන්න පුළුවන් වෙන සුබ අනාගතයක් බිහි කර ගන්නට අවශ්‍ය සුබ උපන්දිනයක් වේවා යන්න අපේ පළමු ප්‍රාර්ථනයයි. දෙවනුව අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබ යුලේ ඇතුළු කොට ඇති ධර්ම ශ්‍රවණය කළා වූ සමස්ත ශ්‍රාවක සමූහයාටම අපි මේ පැහැදිලි කරන්නා වූ කරුණු තේරුම් ගනිමින් ටික ටික ගැඹුරට යන්න අවශ්‍ය දැක්ම දැනගෙන ලැබීම තුළින් කර්ම මාර්ගයේ වෙනුවට ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න අවශ්‍ය අවබෝධය ලබා ගැනීමට මෙම ධර්ම දේශනාව හේතු ආසනය වේවා යන්න ඊළඟ ප්‍රාර්ථනයයි. ඒ වගේම සියලු සත්වයින්ට ලෞකික වශයෙන් ගත් කලන් අයගෙන් කරදරයක් නොවන සුවය සමග ප්‍රඥාවන්තයින් සඳහා ලෝකෝත්තර සුවය තමයි බුදු සමය තුළ සියලු සත්වයෝ සුවපත් වේවා කියන ප්‍රාර්ථනා කරන්නේ. ඒ වෙනුවෙන් එම ආදරණීය දිනටත් මව්පියන්ටත් ශ්‍රාවක ඔබ හැමටත් මේ ධර්ම දානමය ධර්ම ශ්‍රවණය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ පිණිස හේතු වේවා. යන්නේන ගමන් බිමන් රැකියාදී කටයුතු යහපත් අනාගත බලාපොරොත්තු සඵල වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩා දුරු වේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන් වේවා. කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණු අනුගමනීය ප්‍රතිපදාව ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය වැනි දහම් කරුණු අනුගමනීය ප්‍රතිපදාවට හගෙන අනුගමනය කිරීම තුළින් ඔබටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන මං පෙත්වර කරගන්න හේතු ආසනාව වේවායි සාදු කියලා අදිෂ්ඨාන කරගන්න ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.